समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අපට විවෘත කරලා පෙන්වන්නේ භවය ප්‍රහාණය කරන්නටයි. එතකොට මේ භවය තුල වාසය කරන අපිට භවයෙන් නිදහස් වීම පිණිස මේ ධර්මය ක්‍රමානුකූලව හුරු කරන්නයි තියෙන්නේ. එතකොට අපි භවය තුල පිහිටා සිටින බවක් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භවය තුල පිහිටා ඉන්න ශ්‍රාවකයාට භවයෙන් නිදහස් වීම පිණිස අදාළ වැඩපිළිවෙලක් මතු කරලා දුන්නා. මොකක්ද පුද්ගලයා මුහුණ දෙන භවය? කාම භවය, රූප භවය, අරූප භවය. එතකොට කාම ධාතුව නිසා කාම ධාතු වේපක්ඛංකෝ ආනන්ද කම්මං නා භවිස්සති කාම භවෝ පඤ්ඤායති. එහෙමනේ කියන්නේ. මහණෙනි ආනන්ද, යම් වෙලාවක කාම ධාතුව කෙරෙහි විපාක පිණිස කර්ම සකස් වෙලා නම් එතන කාම භවය පැනවෙනවා. රූප භවෝ පඤ්ඤායති. ඒ කියන්නේ රූප ලෝකයේ පිණිස විපාක පිණිස කර්ම සකස් වුනොත් එතන, ඒ කියන්නේ රූප ධාතුව පැවතුනොත් එතන රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච තැනක රූප භවය පැනවෙනවා. අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වුණාට පස්සේ එතන අරූප භවයේ පැනවෙනවා. එතකොට මේ භවයේ පැනවෙනවා කියන කාරණේම තමයි සසර පැනවෙනවා කියලා කියන්නේ. භවය තුල ඉන්නවා කියන්නේ සසර ඉන්නවා කියන එකයි. භවයෙන් නිදහස් කියලා කියන්නේ සංසාරේ නිදහස් කියන එකයි. කියන්නේ කාම භවය හෝ රූප භවය හෝ අරූප භවය හෝ පැනවෙන්නේ නැත්තම් එතන සංසාරේ නිදහස්. එහෙමනම් මේ ත්‍රිවිධ භවයෙන් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට සික්කිතබ්බ වශයෙන් ශික්ෂාවට පත්විය යුතු අවස්ථා වශයෙන් අවස්ථා තුනක්, ඒ කියන්නේ ත්‍රිවිධ භවයෙන් නිදහස් වීමට ත්‍රිවිධ පටිපදාවක් පැහැදිලි කරනවා. ඒ ත්‍රිවිධ පටිපදාව තමයි අදි සීල සික්ඛාය, අදි චිත්ත සික්ඛාය, අදි පඤ්ඤා සික්ඛාය කියලා කියන්නේ. එතකොට තමන් තුළ හික්මිය යුතු අවස්ථා තුනක් ධර්මයේ පෙන්නනවා. කුමක් පිණිසද? ත්‍රිවිධ භවයෙන් නිදහස් වීම පිණිස. ඒ කියන්නේ ත්‍රිවිධ භවයෙන් නිදහස් වීම පිණිස ත්‍රිවිධ හික්මීමේ පටිපදාවක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා. එතකොට මේ හික්මීම තුල යම් ශ්‍රාවකයෙක් ශක්තිමත් වුණාට පස්සේ ඒ ශක්තිමත් වුණා ශ්‍රාවකයා තුල ත්‍රිවිධ භවයෙන් නිදහස් වෙච්ච ස්වභාවයක් අත්දකින්න පුළුවන්. එතකොට අදි සීල ශික්ෂාවත්, අදි චිත්ත ශික්ෂාවත්, අදි ප්‍රඥා ශික්ෂාවත් කියන හික්මීම තුලින් ශ්‍රාවකයාට විමුක්තිය කරා යන්න පුළුවන්. දැන් ඕකම තමයි බුදුරජාණන් වහන්සේ දැන් අදි සීල කියලා කියනකොට දැන් උපසම්පදා හාමුදුරුවෝ කෙනෙක් අදි සීලයටපත් වෙනවා කියලා අපි කියනවා. අදි සීල් ලැබනවා කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය තුල සංවර වෙනවා කියන එකයි. ඒතොර ප්‍රාතිමෝක්ෂ සංවරය තුල භික්ෂුවක් සංවර වීම තමයි අදි සීල සික්ඛාව කියලා කියන්නේ.
එතකොට ඒක හරි උපසම්පදා භික්ෂුවක් සම්බන්ධවනේ. ගිහියෙක් සම්බන්ධව ප්‍රාතිමෝක්ෂේ පැනවෙන්නේ නැහනේ. ගිහියෙකුට පැනවෙන්නේ පින්වත්නි ඉන්ද්‍රිය සංවරයයි. ඉන්ද්‍රිය සංවරයයි. ආයතන ලෝකයේ පදනම් කරගෙන ඒ ආයතනයන් හරහා ලෝකය රස කරන්නේ නැති ශ්‍රාවකෙක්, ලෝකය තුල ඇලීම් ගැටීම් හදාගන්නේ නැති ශ්‍රාවක භාවයක් ඇති වුණොත් අන්න ඒ ශ්‍රාවක භාවය තුල තමයි පින්වත්නි අදි සීල සික්ඛාව කියලා කියන්නේ. එතකොට අදි සීල සික්ඛාය කියන එක අවශ්‍යයි ත්‍රිවිධ භවයෙන් නිදහස් වෙන කෙනෙකුට. ඒ වගේම අදිචිත්ත සික්ඛාය. එතකොට ඒ අදිචිත්ත කියලා මෙතන කතා කරන්නේ සමාධිය සහ ධ්‍යාන සිත්. එතකොට සිත සම්බන්ධ වැඩිමක් ඒ පුද්ගලයාට තියෙන්න ඕන. හිත හඳුනා ගැනීමක් ඒ පුද්ගලයාට තියෙන්න ඕන. ඒ හඳුනාගත් සිතින් නිදහස් වීමේ ඉලක්කයක්, වැඩපිළිවෙලක්, ප්‍රතිපදාවක් ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. අදිචිත්ත සික්ඛාය. ඊළඟ එක තමයි පින්වත්නි අදි පඤ්ඤා සික්ඛාය. අදි පඤ්ඤා සික්ඛාය කියලා කියන්නේ පින්වත්නි මේ අදි ප්‍රඥාව තුළ හික්මීමක් ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඕකටම තමයි අදි පඤ්ඤා පස්සනානුපස්සනාව කියලා කියන්නේ. අදි ප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් ලෝකයේ දැකීමේ හුරුවක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඇස අභිබවා ගිහින් කන අභිබවා ගිහින් ඇහින් කනින් අත්දකින අත්දැකීම් පරාසය අභිබවා ගිහින් එතනින් එහාට ගියපු ශ්‍රාවකයෙක් විදියට එයා තුළ කුසලතාවයක්, උනන්දුවක්, කැමැත්තක් තියෙන්න ඕන. විනිවිද යන ප්‍රඥාවකින් ලෝකය දකින්න. එතකොට තමයි ලෝකය තුළ පවතින වටිනාකම දුරු වෙන්න පටන් ගන්නෙ. එහෙමනම් අදි පඤ්ඤා සික්ඛිතබ්බං කියන එකත් ඊටාම වැදගත් දෙයක්. එතකොට මෙන්න මේ ත්‍රිවිධ භවයේ ප්‍රහාණය කිරීම පිණිස ත්‍රිවිධ ශික්ෂාවක් යොදාගත් තැනක පින්වත්නි අර තෘෂ්ණාවෙන් බැඳිලා ගියපු ශ්‍රාවකයාගේ තෘෂ්ණා මල සිඳිලා මනවින් සම්මා දිට්ඨිය ඉපදිලා ඒ ශ්‍රාවකයා දුක කෙලවර කරන පැත්තට Tamanගේ හිත නම්ම ගන්නවා. ඒ නමා ගන්න තැනක පින්වත්නි නිර්වාණය සම්බන්ධ කේන්ද්‍රගත පණිවිඩය මතුවෙනවා. එහෙමනම් මේ ත්‍රිවිධ භවයෙන් නිදහස් වුණොත් එයා සංසාරයෙන් නිදහස්. ඒකටම තමයි අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවය පෙන්වන්නේ. Tamanගේ හදවත තුල ප්‍රඥාව අවදි කර ගැනීම තුලින් අවබෝධය තහවුරු කරගන්න විදිහයි මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ වැඩපිළිවෙල තුල තමා තුල සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි, ඒ කියන්නේ තමන් තුල අත්දකින ක්‍රියාවලිය තමයි තමා තුළ පවතින සංයෝජනයන්ගෙන් තමන්ට නිදහස් වෙන්න ලැබෙනවා. මොකද මේ සංයෝජන ගැටවලින් පුද්ගලයා සංසාරය තුළ වෙලලා පවතිනවා. සංසාරයට ගැට ගහලා පවතිනවා. එතකොට මේ සංසාරික ගැටය මේ සාංසාරික වශයෙන් ඕරම්භාගීය සංයෝජනයන් සමග සංයෝජන වේ වාසය කරන එක, එකතු වී වාසය කරන එක පුද්ගලයෙකුට විශාල හානියක්, විශාල අයහපතක්. එතකොට මාර්ග ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නවා නම් ඕරම්භාගීය සංයෝජන පහණය කරගන්න ඕන. එතකොට එතනම තමයි ත්‍රිවිධ භවයෙන් නිදහස් වීමත් පැනවෙන්නේ. ත්‍රිවිධ භවයේ පැනවෙනකොට ඒ ත්‍රිවිධ භවය තුල වාසය කරන ශ්‍රාවකයා පින්වත්නි කාම භවය හෝ රූප භවය හෝ අරූප භවයේ පැනවෙනවා නම් ත්‍රිවිධ භවයෙන් නිදහස් වෙන ශ්‍රාවකයා විසින් සංයෝජන ගැට ඊතා පරිස්සමෙන් ටිකෙන් ටික ලියන්න ඕන. හැබැයි ඉතින් ඒවා ලියන පිළිවෙලක් තියෙනවා. ඒවා අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනොත් උද්දම් භාගීය සංයෝජන ප්‍රහාණය කරගන්නවා නම් ඊට කලින් ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කරගන්න ඕන. ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන්නේ නැතුව උද්දම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන්න බෑ. ඒක ධර්මයේ පෙන්වන්නේ හරියට අරටුව ගන්නවා නම් කවුරු හරි කියනවා නම් මම අතු සිඳින්න නැතුව, පොතු සිඳින්න නැතුව, එළය සිඳින්න නැතුව අරටුව ගන්නවා කියලා ඒක වෙන්න බැරි දෙයක්. එහෙම අරටුව ගන්න බෑ. ඒ වගේ
උද්දම්භාගීය සංයෝජන ප්‍රහාණය කිරීමෙන් තමයි අරහත්ත්වයට පත් වෙන්න වෙන්නේ. ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කිරීම තුළ පින්වත්නි අනාගාමී තත්වයට පත් වෙන්න පුළුවන්. ඒතකොට අනාගාමී නොවි රහත් වෙනවා වගේ එකක් තමයි කියන්නේ. දැන් අපි උද්දම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන්න ඕරම්භාගීය සංයෝජන ඊතා ක්‍රමානුකූලව ටිකෙන් ටික ප්‍රහාණය කළ යුතුයි. එහෙම ප්‍රහාණය කළාම තමයි මේ ප්‍රහාණය කරපු තැනක ශ්‍රාවකයාගේ අවබෝධය තහවුරු වෙන්නේ. අවබෝධය ස්ථාවර වෙන්නේ. ඒතකොට ස්ථාවර අවබෝධයක් කරා ශ්‍රාවකයාගේ හිත නැමෙන්නේ. ඒ බඳු නම්‍යශීලී ශ්‍රාවක භාවයක් හදා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ පැයකට මාර්ගයකුත් පෙන්නනවා. ඕක ධර්මයේ තියෙන්නේ මග්ගෝ කතමා පටිපදා පංචන්නං ඕරම්භාගියානං සංයෝජනනම් පහනාය. මොකක්ද මේ ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන ප්‍රතිපදාව? ඒ ප්‍රතිපදාවත් අර අපි කියපු අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවයම තමයි. ඒතර පින්වත්නි මේක ඉලක්කගතව පැහැදිලි වෙනවා මේ පංචෝරම්භාගීය සංයෝජනයේ ප්‍රහාණයට හේතු වන මාර්ගය කුමක්ද? මොකක්ද මේකට අදාළ පාර කියලා විමසනවා. එතනදී ධර්මයේ පැහැදිලි කරන්නේ උපදි කියන කාම ගුණයන් බැහැර කරලා උපදීන්, ඒ කියන්නේ කාමෝපදීන්ට අපි බැහැගෙන ඉන්නවා. උපදි වර්ග 4ක් තියෙනවනේ. නමුත් මෙතන කතා කරන්නේ කාමෝපදිය ගැන විතරයි. මොකද මෙතන කතා කරන්නේ පංචෝරම්භාගීය සංයෝජන ගැනනේ. එතකොට පංචෝරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරගන්නවා නම් කාමෝපදීන් උපදී නම් වූ කාම ගුණයන් බැහැර කරලා අකුසල් ධර්මයන් ප්‍රහාණය කළා. ඔන්න මේ වචන ටික අහගන්න. ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කිරීමේ මාර්ගය. උපදී නම් වූ කාම ගුණයන් බැහැර කිරීම, ඊට පස්සේ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය, ඒ වගේම ਸਰුවප්‍රකාරයෙන්ම හැම පැත්තෙම කායික පීඩාවන් සංසිඳුවාගෙන කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පඨම ධානය උපදවාගෙන වාසය කරනවා. අහිනම් ඕරම්භාගීය බලන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කර ගන්නවා නම් එයා පළවෙනි ධානය උපදව ගත යුතුයි. දෙවෙනි ධානය උපදව ගත යුතුයි. තුන්වෙනි ධානය උපදව ගත යුතුයි. හතරවෙනි ධානය උපදව ගත යුතුයි. ඒතර මේ ධාන ටික තමයි අදි චිත්ත කියලා මෙතන කතා කරේ. දැන් අපි කියවනේ ත්‍රිවිධ භවය ප්‍රහාණය කරගන්න එයා තුල දියුණු කරන්න ඕන ගුණ ධර්ම තමයි ත්‍රිවිධ ශික්ෂාව. අදි සීල ශික්ෂාව, අදි චිත්ත ශික්ෂාව, අදි පඤ්ඤා ශික්ෂාව කියන ශික්ෂාව. එතකොට අදි සීල ශික්ෂාව තුලින් ඇතිවෙන රැකවරණය කියන එක මේ සම්පූර්ණයෙන් ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන්න මේ මූලික පියවරේ උදව් කළාට එතනින් පස්සේ යාට තවදුරටත් අදිචිත්ත කියන ස්වභාවය තුළ දියුණු කරගන්න ඕන. ඒතර කාම ගුණයන් බැහැර කරනවා කිව්වට පින්වත්නි ඒක මේ වෙලාවේ බැහැර කරගත්තට මදි. ඒක සම්පූර්ණයෙන්ම දුරු කරගන්න ඕන. දැන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ කියන පහ තමයි ඕරම්භාගීය සංයෝජන. මෙන්න මේ සංයෝජන ප්‍රහාණය කරගන්නවා නම් කාමරාගයේ පටිඝයේ ප්‍රහාණය කර ගැනීම තුළ තමයි අනාගාමී තත්ත්වය අත්විඳින්නේ. ඒ කියන්නේ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨියයි, විචිකිච්ඡාවයි, සීලබ්බත පරාමාසයයි තුන අයින් වෙනවා. ඊට පස්සේ සකදාගාමී වෙනකොට පින්වත්නි ඔය කාමරාග පටිඝ තුනී වෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. කාමරාග පටිඝ තුනී වෙනවා. ඒත් එක්කම අනාගාමී තත්ත්වයට යනකොට කාමරාග පටිඝ සම්පූර්ණයෙන්ම යාගේ හිතෙන් දුරු වෙලා යනවා. ඒතර කාමරාග පටිඝ දුරු කර ගැනීම තමයි ඕරම්භාගීය සංයෝජනවල තියෙන ඉහළම අවස්ථාව. මේවා සම්පූර්ණයෙන් දුරු කරලා දාන එක. මේවා తాවකාලිකව තුනී කරන එකවත් අඩු කරන එකවත් නෙමෙයි. මේවා සම්පූර්ණයෙන් මේ ගැට පහ ලියා ගත්තට පස්සේ එතනින් හරි පහසුයි ඊළඟ ගැට පහ ලියන්න. ඒතර ඕරම්භාගීය සංයෝජනයේ ප්‍රහාණය කරන මාර්ගය තමයි පින්වත්නි මෙතන ධර්මයේ තියෙන උපදී නම් වූ කාම ගුණයන් බැහැරකොට අකුසල ධර්මයන් ප්‍රහාණය කළ ਸਰුවප්‍රකාරයෙන්ම කායික පීඩාව සංසිඳුවලා. ඒ කියන්නේ අදි සීලයේ තුල ශක්තිමත් වෙලා එතනින් පස්සේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා මුලින්ම පින්වත්නි මේවා තුල යම් කලමනාකරණයක් අදි සීලයේ තුලින් කරලා දෙනවා.
උපදි නම් වූ කාම ගුණයන් බැහැර කිරීම පිණිස මේවා යම්කිසි කලමනාකරණයක් අවශ්‍යයි. කාමයන්ම පිළිගත්ත, කාමයන්ම ශ්‍රේෂ්ඨ වශයෙන් ගණන් ගත්ත, කාමයන්ටම බැහැගත්ත ලෝකයක එකපාරම මේ පළවෙනි ධ්‍යානෙ වගේ තත්වයක් උපදව ගන්න බෑ. ඒකට උපකාරය ඉස්සෙල්ලාම මේවා යම් තාක් දුරට සමනය කරගෙන යම් කලමනාකරණයක් කර ගැනීම අදි සීලය තුලින් කෙරෙනවා. ඉතින් ඉන්ද්‍රිය සංවරය තුලම කාමයන් තුල යම් කලමනාකරණයක් සිද්ධ වෙනවා, යම් පාලනයක් සිද්ධ වෙනවා. එතකොට මේ පාලනය තුල වාසය කරනකොට ඒ පාලනය කරගන්න එක, ඒ කියන්නේ කෙලෙස් පාලනය කරන එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි, කෙලෙස් සම්පූර්ණ අයින් කරන එකයි බුදුදහමේ ක්‍රමය. එතකොට සම්පූර්ණයෙන් අයින් කර ගැනීම පිණිස මූලික වශයෙන් එකඟතාවයකට එන්න එපාය. ඒ එකඟතාවය තුල අදි සීලයේ විසින් යම් කලමනාකරණයක් කරනවා. ඒ කියන්නේ Tamanගේ ආයතනික සංවර භාවයේ තුල තවදුරටත් කාමයන් ඔස්සේම ලුහු බඳින මට්ටමට හිත සකස් නොවීම පිණිස, කාමයන් ඔස්සේම හිත විඩාවට පත්වීම පිණිස උඩුදුවන්නේ නැති විදියට යම්කිසි සංයමයක් හදාගන්න බුදුදහම උදව් කරනවා. ඒ බුදුදහමේ උදව්ව තුල තමයි ශ්‍රාවකයා තුල ආධ්‍යාත්මික ප්‍රවේශයේ ගොඩනැගෙන්නේ. එතකොට ආධ්‍යාත්මික ප්‍රවේශයේ ගොඩනැගෙනකොට මූලික වශයෙන් අදි සීලය තුලින් උපකාර කරද්දී උපදි නම් වූ කාම ගුණයන් බැහැර කරගෙන ඒවා කලමනාකරණය කරගෙන අකුසල් ධර්මයන්ගේ යම්තාක් ප්‍රහාණයක්, සම්පූර්ණ ප්‍රහාණය කරලා නැහැ, ਸਰව ප්‍රකාරයෙන්ම කායික පීඩාවක් සංසිඳුවාගෙන ඉන්න උදව් කරනවා. එතනින් පස්සේ අපි දෙවණියට කිව්වා ත්‍රිවිධ භවයේ ප්‍රහාණය කරනවා නම් අදිචිත්ත සික්කිතබ්බං. අදිචිත්ත සික්කිතබ්බං කියලා කියන්නේ අදිචිත්තයේ තුලින් කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය සුඛය ඇති පඨම ධානය උපදවාගෙන වාසය කරනවා. ඒ පඨම ධානයේ උපදවාගෙන යම් ශ්‍රාවකයෙක් වාසය කරනකොට ඒ ප්‍රථම ධානයේ තුලින් ඒ ශ්‍රාවකයා තුල අදිචිත්ත කියන ස්වභාවය අවධාරණය වෙනවා. ඊට පස්සේ අදිපඤ්ඤා සික්කිතබ්බං කියලා කියනවා. ඒතකොට ඒ තුල වාසය කරද්දී දැන් මේක තමයි ඕරම්භාගී සංයෝජන ප්‍රහාණය කරන පාර. මේ පාරටයි අපි ක්‍රමානුකූලව පුහුණු කළ යුතු වන්නේ. ඊට පස්සේ මතක් කරනවා තේ ධම්මා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලක්කතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපේති සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරති. එතනින් පස්සේ අදි ප්‍රඥාව පිණිස, ඒ කියන්නේ විනිවිද යන ප්‍රඥාවෙන් දැන ගැනීම පිණිස අදිපඤ්ඤා පස්සනානුපස්සනාවෙන් අදි ප්‍රඥාවෙන් අනුපස්සනා කිරීම තුළ ලෝකයේ කෙරෙහි ආලයක් පවතිනවා නම්, ලෝකයේ කෙරෙහි නන්දියක් පවතිනවා නම්, ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවක් පවතිනවා නම්, රාගයක් පවතිනවා නම්, මනාපකමක් පවතිනවා නම් මේ මනාපකම සම්පූර්ණයෙන් ගැලවිලා යනවා. ඒ ගැලවිලා යනකොට එතන ගැලවෙන තැනක කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ පැනවෙන්නේ නැහැ. ඒක කරගන්න මුලින් ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන මාර්ගයට එන්න ඕන. ඒ මාර්ගයේ එක තැනක් තමයි පළවෙනියෙන්ම අදිසීලයේ තුල ශක්තිමත් වෙලා අදිචිත්තේ කියන්නේ මෙතන සමාධිය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධ්‍යාන උපදව ගැනීම. එතනින් පස්සේ තියෙනවා තේ ධම්මේ අනිච්චතෝ. ඒ ධර්මය ඒ තුලම ඇති වෙන ධර්මයේ, ඒ කියන්නේ මෙතන ධර්මී කියලා කියන්නේ පංචස්කන්ධ ධර්ම. ඊට පස්සේ ඇතරම් පංචස්කන්ධ ධර්ම තුල යම් ශ්‍රාවකයෙක් තුල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, ඊට පස්සේ තමන්ට අයිති නොවන දෙයක් වශයෙන්, විනාශ වන දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම වශයෙන් යම් ශ්‍රාවකයෙක් දැක්කට පස්සේ ඒ දකින ශ්‍රාවකයා තුල පින්වත්නි අවබෝධය තහවුරු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රහාණය වීම තුළ සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා සෝතේහි ධම්මේහි චිත්තං පටිවාපෙත්වා අමතාය ධාතුයා චිත්තං උපසංහරති. එතනින් පස්සේ ඔන්න බලන්න මේ කියන්නේ ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරන පාර. ඒ ස්වභාවය තුළ එයාගේ හිත පවතිනකොට පින්වත්නි සියලු සංස්කාරයන්ගෙන් හිත සංසිඳීමක් ඇති වෙනවා. සියලු සංස්කාරයන් පිළිබඳ යම්කිසි සංසිඳුච්ච භාවයක් ඇති වෙනවා.
ඒ සංසිඳිච්ච භාවයේ තුලම සියලු කෙලෙස් උපදීන්ගේ දුර්වීමක් ඇති වෙන්න පටන් ගන්නවා. සම්පූර්ණයෙන්ම Taman තුල නිවීමක් ඇති වෙනවා. එතකොට ඒ සබ්බ සංකාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ සම්පූර්ණයෙන්ම ඇල්ම දුරු වෙලා තණ්හාව නිරුද්ධ වෙලා ඒ නිවනක් ඇද්ද මෙයයි ශාන්ත මෙයයි ප්‍රණීත අමෘත ධාතුව තුල හිත පිහිටනවා. එතකොට හිත පිහිටුවා ගැනීම තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම ආසවාණං කයම් පාපුනාති. එතන ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගේ ක්ෂය වීමක් අත්දකින්න ලැබෙනවා. ආසවාණං කයානම් පාපුනාති. සෝ සත්තට්ඨිතෝ ආසවාණං කයං පාපුනාති. ආශ්‍රව ක්ෂය වෙලා ඒ භික්ෂුව තුල අමෘත ධාතුව තුල හිත පිහිටනවා. ඒ කියන්නේ ඕරම්භාගික සංයෝජනත් කඩාගෙන බිඳගෙන උද්දම්භාගීය සංයෝජනත් කඩාගෙන බිඳගෙන අවබෝධයේ කරාම යාගේ හිත පිහිටනවා පින්වත්නි. එතකොට මෙන්න මෙතනට හිත හදාගන්න ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු අදිසීල අදිචිත්ත අදිපඤ්ඤ මේක හරි ගැඹුරුයි. අපි මේ බොහොම සරලව පැහැදිලි කරගත්තට මේ කියන කාරණේ අපි හිතන තරම් බොහොම සරල කාරණයක් නෙමෙයි. මොකද මේ මාර්ගය කියන්නේ ඕරම්භාගීය සංයෝජන ප්‍රහාණය කරගන්නවා කියන වැඩපිළිවෙල පින්වත්නි හිත තුළ ඇතිවෙන ගැඹුරු මානසික විශ්ලේෂණයක් තුළ උද්ගත වෙන තත්ත්වයක්. මේක නිකම් උද්ගත වෙන තත්ත්වයක් නෙමෙයි. හේතුව මේ නීවරණ වලින් අනමරාග්න කාලයක් බැටකක ආපු හිතක් සම්පූර්ණයෙන් නීවරණ වලින් අයින් වෙලා අනිත් පැත්තට පටිසෝතගාමීව ධර්මයක් දියුණු කරගෙන යනවා කියන එක ලේසි නෑ. ඒකට බුදුරජාණන් වහන්සේ බොහොම පරිස්සමින් කර්මස්ථාන පෙන්වුවේ ඒකයි. ටිකෙන් ටික පෙන්නුවා. එතකොට අදිසීල අදිචිත්ත කියන එක ASCII අර පළවෙනි ධ්‍යානෙ එහෙම උපදව ගන්නකොට එතන අර විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධ්‍යානෙ උපදිනකොට ඒ කාමයන් පිළිබඳ මහ පුදුම සංසිඳිච්ච බවක්. සම්පූර්ණයෙන් කාමයන්ගෙන් වෙන් නොවුනත් කාමයන් පිළිබඳ මහ පුදුමාකාර සංසිඳිච්ච බවක් ඒ ශ්‍රාවකයා තුල ඇති වෙනවා. ඒ ඇති වෙනකොට එයා ඒකට ඒ කියන්නේ ඇති වෙන ඒ බඳු තත්වයකට හිත හදලා දුන්න කර්මස්ථානීය තුලින් එයා සම්පූර්ණයෙන් නීවරණය සම්පූර්ණයෙන් පාලනය කරනවා. නීවරණයන් මැඩ පවත්වනවා. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේවට ආහාරය මෙන්න මෙයයි මේ ආහාරය නොදී හිටියොත් මෙන්න මේ කාමච්ඡන්දය කියන නීවරණය ඇති වෙන්නේ නැහැ. ඒකට මෙන්න මේ කර්මස්ථානයයි මහණෙනි වැඩි යුත්තේ. මෙන්න මේ විදිහට හේතු සහිතව බුදුරජාණන් පෙන්නවා. මේ නීවරණයන් විසින් හිත වනසන තැනක ඕරම්භාගීය සංයෝජන දුරු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒතර ඕරම්භාගීය සංයෝජන දුරු කරගන්න නැතුව උද්දම්භාගීය සංයෝජන දුරු කරන්න බෑ. මේ සංයෝජන තියාගෙන රහත් වෙනවා කියලා දෙයක්වත් නැහැ. ඒතර ඒකට අදාළ ප්‍රතිපදාව කෙටියෙන් අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා කියලා කිව්වට මහණෙනි කාම භවයේද රූප භවයේද අරූප භවයේද දුරු කරගන්නවා නම් ඒ දුරු කරගන්න තැනක මේ ත්‍රිවිධ ශික්ෂාව තුළ සංයමයක් හදාගන්න ගොඩ නැගෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට මතක් කළාට පින්වත්නි මේ මතක් කිරීම තුළ ඇති ගැඹුර අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. මේ තුළ ඇති ගම්භීරාර්ථය අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේම මතක් කරනවා දැන් මේවට මේ නීවරණ වලට පවා හේතුන් සහිතව මේවා ඇති වෙන විදිය. ඒ වගේ මේ නීවරණ වලට ඒ තැනදී කරන්න ඕන ප්‍රතිකර්මය මේක ඉතින් මේ පුදුම ගැඹුරු මානසික අත්දැකීම් සමුදායක් තියෙන කෙනෙකුට විනා සාමාන්‍ය කෙනෙකුට ඉලක්කගතව කේන්ද්‍රගතව මේ කතාව කියන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් නීවරණ පිළිබඳව යම්කිසි කලමනාකරණයක් ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනනේ. නීවරණ සම්බන්ධ යම්කිසි කලමනාකරණයක් මූලික වශයෙන් තියෙන්න ඕන. ඒක හදාගෙන නීවරණයන්ගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච තැනකට අපි ටිකෙන් ටික පින්වත්නි අපි හිත හදාගන්න අවශ්‍යයිනේ. එතකොට එහෙම හිත හදාගන්නකොට උන්වහන්සේ මතක් කරනවා කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බීයෝ භාවාය වේපුල්ලාය අත්ති බික්කවේ සුබ නිමිත්තං අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. බලන්න මේවා හේතු සහිතව කියනොයි. හිත වනසන කාරණා ගැනත් හේතු සහිතව කියලා දෙනවා. මෙන්න මෙතනදී මෙන්න මේ විකල්පය කරන්න කියලා. දැන් මේ බුදුදහම කියන්නේ සංසාරික නැවැත්මට කරන විකල්ප යෝජනාවලියක් නේ. දැන් බලන්න කාම භවයේ රූප භවයේ අරූප භවයේ පැනවෙනවා නම් සසරයි වාසය කරන්නේ. එයා සාංශාරික වශයෙන් නිදහස් නිවහල් සත්වෙක් නොවේ. සංසාරය තුල බැසගත් සත්වෙක්.
එතකොට මේ සංසාරය තුල බැසගත් සත්වයකට උන විකල්පයක් කිව්වා. සංසාරේ නම් ගැටලුව හොඳයි සංසාරේ කවර තැනක වුණත් පැවැත්ම නුසුදුසුයි නම් කොතන පැවැත්තියත් මේ සංසාරේ නොපැවතිය යුතු තත්වයක් නම් නුසුදුසු තත්වයක් නම් මොකද්ද ඔබ කරන්න ඕන? එතකොට උන්වහන්සේ මතක් කරනවා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවය තුල සික්කිතබ්බ ශික්ෂාවක් හදාගන්න. ඒ ශික්ෂාව තුල, ඒ ශික්ෂණීය තුල වාසය කරනකොට කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ නොපැනවෙන තැනකට හිත හදාගන්න පුළුවන්. හැබැයි ඊළඟට යා අනිත් පැත්තෙන් අවධානය යොමු කරන්න ඕන මේ ත්‍රිවිධ භවයේ පැනවෙන්න සංසාරයට මා බැඳලා තියෙන ගැට මොනවද? මොනවයින්ද මම මේ සංසාරයට අල්ලලා ගැට ගහලා තියෙන්නේ? එතකොට යා දැනගන්නවා මේ නීවරණ ධර්මයන්ගෙන් බැටකන මට්ටම තුලම අපි සංයෝජන 10කින් ගැට ගහලා තියෙන එක ප්‍රධාන ප්‍රවේදීම් දෙකයි ඕරම් භාගීය සහ උද්දම් භාගීය සංයෝජන. එතකොට උන්වහන්සේ කියන මේ ඕරම් භාගීය සංයෝජන තියාගෙන උද්දම් භාගීය සංයෝජන ප්‍රහාණය කරනවා කියලා එකක් නෑ කියලා. එහෙනම් ඒක ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය කරන වැඩපිළිවෙල මොකක්ද කියලා අහනවා. එතකොට උන්වහන්සේ මතක් කරනවා මේ උපදිනම් වූ කාම ගුණයන් බැහැර කරලා දැන් අර සීල අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤාවම විස්තර කරලා මතක් කරපු තැනක් ඒක. උපදිනම් වූ කාම ගුණයන් බැහැර කරලා අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා ਸਰව ප්‍රකාරයෙන්ම කායික පීඩාව සංසිඳුවාගෙන වාසය කරන ඒක සීලය විසින් කරලා දෙනවා. ඇස තුලින් කාම ගුණයන් කාමයන් වැඩෙන්න ඉඩක් දෙන්නේ නැහැ. කන තුලින්, නාසය තුලින්, දිව තුලින්, කය තුලින්, මනස තුලින් මේක වැඩෙන්න ඉඩක් දෙන්නේ නැහැ. එතකොට ඉඩක් නොදෙන තරමකට උපදිනම් වූ කාම ගුණයන් බැහැර කරලා අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා ਸਰව ප්‍රකාරයෙන්ම මේ පීඩාව කෙලෙස් වලින් පීඩා විඳින පීඩාව සංසිඳුවලා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්ත පළවෙනි ධ්‍යානයෙන් ප්‍රීති සුඛයෙන් වාසය කරනවා. අන්න අදිචිත්ත හිත තුල ඊටා ගැඹුරු ප්‍රීතියක් අත්දකිනවා. ඒක ඇසෙන් අත්දකින ප්‍රීතිය අභිභවා ගියපු, කනින් අත්දකින ආස්වාද ජනක ප්‍රීතිය අභිභවා ගියපු ඒ කාමෝය මිශ්‍ර වෙච්ච එකක් නෙමෙයි, නිරාමිසයට බර ප්‍රීතියක් ඒ ශ්‍රාවකයා අත්දකිනවා. නිරාමිසයට බර ප්‍රීතියක් අත්දකිනවා. එතකොට මේ නිරාමිසයට බර ප්‍රීතියක් අත්දකලා ඒ අදිචිත්තේ විතර වැඩන්නේ නැහෙනි. අදි පඤ්ඤා සික්කිතබ්බන් කියලා කියනවා. අදි ප්‍රඥාව තුලත් ශික්ෂා. ඒ අදි ප්‍රඥාව තුල ශික්ෂණය ලබන්න තමයි අදි ප්‍රඥාවෙන් විනිවිද යන ප්‍රඥාවෙන් ලෝකේ දකිනවා. ඒතනදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලක්කොතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති කියලා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩක් වශයෙන්, හුලක් වශයෙන්, දුකක් වශයෙන්, ආබාධයක් වශයෙන්, Tamanට අයිති නොවන දෙයක් වශයෙන්, විනාශ වන දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්ම ඒ විදියට දකිනවා. ඒ විදියට දකිනකොට එයාගේ හිත අර සුපුරුදු පරිදි කාමයන්ට බැසගන්නේ නැතුව සියලුම සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, කෙලෙස් උපදීන්ගේ දුරු කිරීමක් ඇද්ද, තණ්හාව ක්ෂය වීමක් ඇද්ද, නොයල්මක් ඇද්ද, තණ්හාව නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද, ඒකමයි ශාන්ත, ඒකමයි ප්‍රණීත කියලා එයාගේ හිතින් දකිනකොට නිවන කෙරෙහි පවතින උද්‍යෝගයේ තව තවත් සමීප වෙනවා. ඒ උද්‍යෝගයේ තුල අර ඕරම් භාගීය සංයෝජන ගැට ලිහෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි ගැට ටික ලිහෙන්නේ. ඕකට කොච්චර පින්වත්නි පුද පූජා කළත් බණ ඇහුවත් මේ ක්‍රියාවලිය ඊටා හොඳින් දැනගෙන පුහුණුන කළොත් කරන්න බෑ. එතකොට ඒක කරන්න බැරි අනාදිමත් කාලයක් තිස්සේ නොයෙක් සංයෝජනයන්ගෙන් නොයෙක් නීවරණයන්ගෙන් බැටකාපු හිතක් තමයි අපි පවත්වන්නේ. බොහෝ කාලයක් බැටකාපු හිතක්. එක දවසක් දෙකක් තුනක් නෙමෙයි. දීර්ඝ කාලයක් බැටකාපු හිතක් පවත්වන්නේ. එතකොට ඊට පස්සේ බැටකෑවේ පින්වත්නි නීවරණයන්ගෙන් බැට කනකොට නීවරණයන්ගේම ඇසුරේ පවතින වෙලුමකින් අපි බෙලිලා ගියා. ඒ තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ ආදී ඕරම් භාගීය සංයෝජන සහ උද්දම් භාගීය සංයෝජන මේවයින් අපි ගැට ගැහුණා. මේවයින් ගැට ගැහිලා තියෙන තාකල් අපි භවයේ පැන වුණා අපිට. හැමදාමත් භවයේ පැන වුණා. එතකොට මේ භවයෙන් නිදහස් වෙන තාකල් සසර නිදහසක් නැහැනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා මහණෙනි මේ නීවරණ ආහාරයත් ඊටාම හොඳින් තේරුම් අරගෙන ඒ ආහාරය තවදුරටත් නොදෙන තැනකින්
පින්වත්නි විකල්ප ගවේෂණය කරන්න කියලා. මොකද නීවරණයන්ට ආහාර ලැබෙන තාකල් සංයෝජනයන්ගේ වෙලීම ගැට ගැහිම නවත්තලා දාන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ හැම පැත්තක්ම ගැන හිතලා තමයි මේ අංගාට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක නිකම්ම මතුවෙච්ච අංගාටක් නෙමෙයි. සම්මා සතිය විසින් එහෙම නීවරණයන්ට තියෙන ආහාරයයි අයින් කරලා දාන්නේ. ඒකට තමයි කර්මස්ථානික උපකාරය අවශ්‍ය වෙන්නේ. ඒකට ඒ වෙනුවෙන් තමයි නීවරණ ආහාර නීවරණ වලට පවතින ආහාරය සිඳලා බිඳලා ආහාරය නොලැබෙන තැනකට හිත හදා ගන්න තමයි බුදුදහම මේ බුද්ධ දේශනාව තුළින් අපව උද්වේගකාරී උනන්දුවක් අපි තුල හදන්නේ. ඒතකොට ඒවට ආහාරයත් ඒ විතරක් නෙමෙයි ඒවට විකල්පයක්. ඒ ආහාර නොදී නීවරණයන් තුල මැඩ පැවැත්වීම තුල සම්පූර්ණයෙන් නූපදින ආකාරයට උපදින්න නැති විදියට Taman දියුණු කළ යුතු කර්මස්ථානයක් පෙන්වනවා. ඒ කර්මස්ථානයේ තුලින්ම නීවරණත් හොදලා ගලවලා විසි කරලා දාන්නයි උගන්වන්නේ. ඒකට අපි අර පාවිච්චි කරන උපමාවකුත් තියෙන්නේ. හරියට මේ සමාධියම පාවිච්චි කරලා නීවරණයත් ගලවලා අයින් කරනවා වගේ. දැන් ජරා වෙච්ච ලිඳක කුණු වෙච්ච ජරාව පිරීලා අනාදිමත් කාලයක් තිස්සේ පල්වෙවි වතුර තිබ්බ ලිඳක් පරිහරණය කරන්න නම් ඒ ලිඳ තුල තියෙන අපවිත්‍ර දේ අයින් කරගන්න ඕනේ. මුලින්ම ලිඳ පිරිසුදු කරගන්න අවශ්‍යයි. ලිඳ පිරිසුදු කරගන්නේ නැතුව පින්වත්නි බොහොම හොඳින් ලිඳ පරිහරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර බොහොම කාලයක් තිස්සේ මේ වතුර පල් වෙලා තියෙන දවසක් දෙකක් මාසයක් දෙකක් නෙමෙයි අවුරුදු දහස් ගාණක් තිස්සේ පල් වෙච්චම වතුර තියෙන්නේ. ඒතර මේ වතුර ගෑවීම පවා අවදානම් සහගතයි. නිකම් මේ කමක් නැහැ වතුරණී කියලා හිතුණට සමහර බැලුව බැල්මටත් බොහොම පිරිසුදු බවක් උඩ ඉඳලා බැලුවම් පෙනුනට අවුරුදු දහස් ගාණක් තිස්සේ පල් වෙච්ච වතුරක් නම් මේ වතුර ගෑවීම පවා තමාව වෙනසෙන්න තමාව ලෙඩ කරන්න හේතු වෙන්න පුළුවන්. එතකොට පරිස්සමෙන් අපි මේ ලිඳේ තියෙන වතුර ටික අයින් කර යනකොට අර පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. හැබැයි පිරිසුදු වතුර ආවා කියලා තවමත් පාවිච්චි කරන්න පුළුවන් සුදුසු මට්ටමේ මේ ලිඳ නැහැ. ඇයි අනාදිමත් කාලයක් තිස්සේ ලින් බැම්ම තුලත් ඒ අවුරුදු සෑහෙන කාලයක් තිස්සේ වෙච්ච ලිඳේ වතුර අපිරිසුදු වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමේ ලින් බැම්මත් අපිරිසුදු වෙලා අවුරුදු ගාණක් ඉතා පල්ලෙලා ඒ වතුරෙන් ලින් බැම්ම පවා අපිරිසුදු වෙලා. එහෙනම් ලින් බැම්මත් දැන් පිරිසුදු කරගන්න ඕන. ඒතකොට ලින් බැම්ම පිරිසුදු කරන්න අපි එළියෙන් වතුර ගන්නෙ නෑ. ඒ නිසා අපි කරන්නේ ලිඳේ ඒ උල්දිය මතින් මේන වතුර අරගෙන ලින් බැම්මත් හොද ලිඳේ වතුරෙන්ම ලින් බැම්මත් හොදලා වතුර ටික විසි කරලා දානවා වගේ පින්වත්නි ඒ උපන් කර්මස්ථානීය තුලින්ම නීවරණයටත් ආහාර සැපෙන්නේ නැති වෙන විදියට නීවරණයන්ගේ හේතුවටත් විකල්ප ඉදිරිපත් කරමින්ම නීවරණ මැඩ පවත්වනකොට නීවරණ සමග බැඳී පවතින සංයෝජනයන්ගේ වෙලීමද ගැට ගැහිමද ඒකත් සම්පූර්ණයෙන්ම ලිහෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ නීවරණ සහ සංයෝජන කියන්නේ එකම පවුලට අයිති දේවල් ටිකක්. ඒ නිසා ඒකට අදාළ කර්මස්ථානයේ දියුණු කරනකොට නීවරණයද ඊතා ප්‍රබල විදියට මැඩ පවත්වන. හැබැයි ඒක ලේසි නෑ. ඇයි පින්වත්නි ලේසි නැත්තේ? ලේසි නැත්තේ බොහෝ කාලයක් තිස්සේ මේ නීවරණයන්ටම උදව්ව හම්බ වෙන විදියටයි අපි ගනුදෙනු කරලා තියෙන්නේ. අපේ ගනුදෙනුව සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ ආකාරයටයි. ඒ නිසා මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් ලේසි පහසු වැඩක් විදියට අපි මේක හිතන්න නරකයි පින්වත්නි. දැන් නීවරණ ආහාරය පිළිබඳව බුද්ධ දේශනාවක් තියෙනවා. කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස බියෝ භාවය වේපුල්ලාය. නූපන් වූ කාමච්ඡන්දේ ඉපදීම පිණිස හේතු හැදෙන විදිහටයි අපි ඇස පරිහරණය කරලා තියෙන්නේ. කන පරිහරණය කරලා තියෙන්නේ. නාසය පරිහරණය කරලා තියෙන්නේ. දිව පරිහරණය කරලා තියෙන්නේ. කය පරිහරණය කරලා තියෙන්නේ. එතකොට එහෙමනම් මේ සංසාරෙටම උදව්ව හම්බ වෙන විදියටයි අපි මේ ඇස කන ආදී පංචේන්ද්‍රයන් පරිහරණය කරලා තියෙන්නේ. එතකොට මේ ඇස කන ආදී ඉන්ද්‍රියන් පරිහරණය කිරීම තුළ පින්වත්නි හැමදාමත් අපිට උනේ කාමච්ඡන්දයට ලකුණු දා ගැනීමක් මිසක් කාමච්ඡන්දේ මැඩ පවත්වීම පිළිබඳ අපිට අදහසක් තිබ්බේ නැහැ.
ඉතින් ඒ නිසා කාමච්ඡන්දය කියන එක සම්පූර්ණයෙන් හිත තුළ ඇතිවන හැඟීමක්. එතකොට මේ හිත තුළ ඇතිවෙන මේ හැඟීම් දැන් හිත කණ්ණාඩියකින් බලන්න බෑනේ. හිත සැත්කම් වලින් හිතේ ඇති සමහර දේවල් වලට විසඳුම් ඉදිරිපත් කරන්න බෑ. එhmenan හිත පිළිබඳ ඉතා ගැඹුරු විශ්ලේෂණයකින් ගැඹුරු පරිශ්‍රණයකින් හිත පිළිබඳ ඉතා දාර්ශනික විමර්ශනයකින් තමයි මේකට විසඳුම් හොයන්න වෙන්නේ. අන්න ඒ බඳු දාර්ශනිකයා තමයි ඒ විදියට හිත පිළිබඳ ඉතා ගැඹුරින් විශ්ලේෂණය කරලා විමසලා හිත පිළිබඳ මහා පුදුම විශ්ලේෂණයක් කරපු ලෝකයේ අදට 2600කට එහා පැත්තේදී පහළ වුණු ප්‍රබලම දාර්ශනිකයා තමයි අපි සරණ ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේට තිබුණු මහා විශිෂ්ට සරුවඥතා ඥානය වෙනත් ලෝකේ කිසිම ආගමික ශාස්ත්‍රවරයෙකුට තිබිලා නැහැ. මොකද ආගමික ශාස්ත්‍රවරුන්ගේ කතා බහ දිහා බැලුවහම ඔවුන් ලෝකයට ඉදිරිපත් කරගෙන ඉගැන්වීම දිහා බැලුවාම තේරෙනවා ඔවුන් බුදුදහමට වඩා කොයිතරම් පහළ තැනකදී ඉන්නේ. කියන්නේ ඔවුන්ව හෙලා දකින අදහසින් මේ බඳු කතාවක් කියනවා නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ කර මානසික විශ්ලේෂණයත් එක්ක බලනකොට ඔවුන්ගේ ඉගැන්වීම මොන්න තරම් පහලින් තියෙන එකක්ද කියලා තේරෙනවා. ඒක බෞද්ධ නිසානේ කියන කතාවක් නෙමෙයි. දැන් බලන්න ඊළඟට මේ නීවරණ මැඩපවත්වනවා නම් උන්වහන්සේ මතක් කරනවා කාමච්ඡන්දස්ස උපාදාය. ඒ කියන්නේ කාමච්ඡන්දේ ඉපදෙනවා නම් uppannassawa කාමච්ඡන්දස්ස බීයෝ භාවය වේපුල්ලාය. උපන් කාමච්ඡන්දයේ බහුල භාවයක් වේපුල්ල භාවයක් පවතිනවා නම් එතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේකට හේතුවක් තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. අන්නේ හේතුවන වෙනස් කරන්න ඉස්සෙල්ලා. මොකක්ද හේතුව? අත්ති බික්කවේ සුබ නිමිත්තං අත්ති අයෝනිසෝ මනසිකාර බහුලීකාර. මේකට හේතුව තමයි ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අත්දැකීම් තුල සුබ වශයෙන් නිමිති ගන්න එක. සුබයි කියලා නිමිති ගන්න එක. නමුත් ලෝකේ සුබ නැහැ. ලෝකේ අසුබය, අනිත්‍ය, විපරිණාමය, දුකයි පවතින්නේ. ඒ බඳු ලෝකයක සුබ වශයෙන් අරමුණු ගන්න එක, සුබ වශයෙන් නිමිති ගන්න එක පුද්ගලයා තුල පවතින මේ නීවරණයන්ට ආහාරයක් වෙනවා. එවනම් මේ නීවරණයට දෙන ආහාරය ටිකෙන් ටික නතර කරන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. නීවරණයන්ට දෙන ආහාරය නතර කරන්න තියෙන වැඩපිළිවෙල තමයි සුබ නිමිත්ත බැහැර වෙලා යන විදියට මානසිකාරය පවත්වන එක. මොකද මේ මානසිකාරය පැවැත්වීමේදී සුබ වශයෙන් නිමිති මුණ ගැහෙනකොට එතන තමයි කාමච්ඡන්දය උපදින්නේ. සුබ වශයෙන් නිමිති Tamanට අහුවෙන්නේ නැත්නම් අහුවෙන්නේ නැති තැනක පින්වත්නි කාමච්ඡන්දය උපදින්න ඉඩක් නැහැ. කාමච්ඡන්දයේ බහුලභාවයේ පිණිස මහත්භාවයේ පිණිස ආහාරය එයයි. මොකක්ද ආහාරය? සුබ නිමිත්ත. බලන්න ඉලක්කගතයි. සුබ නිමිත්ත මේ ලෝකේ නිමිති අහුවෙනකොට ඒවා තුල සුබ වශයෙන් ගන්න තාක්කල් පින්වත්නි සුබ වශයෙන් අල්ල ගන්න තාක්කල් ඒ කාමච්ඡන්දයටම වැඩෙනවා. කාමච්ඡන්දයටම ආහාර සැපේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා බියාපාදස්ස උපාදාය uppannassawa බියාපාදස්ස බියෝ භාවය වේපුල්ලාය අති බික්කවේ පටිග නිමිත්තං. ඒ වගේම මහණෙනි ඔබ තුල පවතින ව්‍යාපාදයට ආහාරය මොකද්ද? ව්‍යාපාදේ මොකක් නිසාද පවතින්නේ? මොකක් නිසාද මේ ක්‍රෝධයේ අරමුණ? මොකද්ද මේකට හේතුව? උන්වහන්සේ මතක් කරනවා මේකට බහුලභාවයේ පිණිස ආහාරය තමයි පටිග නිමිත්තක්. මේ අත්දකින්න ලෝකයේ තුල පටිග නිමිත්තක් පවත්වන එක. දැන් සුබ නිමිත්තක් හෝ පටිග නිමිත්තක් පවත්වන එක සාමාන්‍ය අපේ ක්‍රියාවලිය තුල සිද්ධ වෙමින් පවතින දෙයක්. නමුත් සුබ නිමිත්තක් හෝ පටිග නිමිත්තක් පවත්වන්නේ නැති විදියට ඉන්ද්‍රිය පරිහරණය කිරීම තුළ එයාට මේ සුබ නිමිත්ත හෝ පටිග නිමිත්ත මනස තුළ නොරැඳීමෙන්ම නිදහස් වීමේ අවකාශය ලැබෙනවා. ඒ කියන්නේ අපි තුළ පටිග නිමිත්ත හෝ සුබ නිමිත්ත පවත්වන එක નિરાයාසයෙන් උද්ගත වෙන දෙයක්. ඒවා උගන්වන්න ඕනේ නැහැ. අත්දකින් ලෝකයේ තුල පටිග නිමිත්ත ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ව්‍යාපාදයට හේතුව තමයි තමා තුළ පවතින පටිග නිමිත්ත. ගැටෙන ස්වභාවය. මොකද්ද ලෝකේ ගැටෙන්න තියෙන්නේ කියලා හොයාගෙන ගියොත් මේ ගැටුණු හේතුව ASCII ගැටෙන්න මට මොකක්ද මෙතන හේතුව කියලා හොයාගෙන ගියොත් ගැටෙන්න ලෝකේ කිසිම හේතුවක් නැහැ. මේවා ඔක්කොම හේතුන් නිසා සකස් වෙච්ච දේවල් බව Tamanටම වැටහෙන්න පටන් ගන්නවා. ඒ වැටහීම තුල පින්වත්නි පටිග නිමිත්ත කියන ස්වභාවය බැහැර වෙලා යනවා. ඉතින් මේවා තියාගෙන ඕරම්භාගී සංයෝජන ප්‍රහාණය කරන්නත් බෑ පින්වත්නි.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරන කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්වා තීන මිද්දස්ස උප්පාදාය උප්පන්නස්වා තීන මිද්දස්ස බියෝ භාවය වේපුල්ලාය අත්ති බික්කවේ අරති තන්දි විජම්බීතා බුදුරජාණන් වහන්සේ මතක් කරන මහණෙනි මේ තීන මිද්දය මේවා තියාගෙන කවදාවත් සෝවාන් වෙන්න බෑ. මේවා තුල යම් කිසි කලමනාකරණයක් තියෙන්න ඕන. මේවා තියාගෙන කොච්චර භාවනා කළත් බෑ. මේ තීන මිද්දේ විසින් හිත යට කරන එක සාමාන්‍යයෙන් පින්වත්නි මේ තීන මිද්දේ විසින් Tamanගේ හිත යට කරනකොට නූපන් තීන මිද්දේ උපදිනවා නම් උපන් තීන මිද්දයම වැඩෙනවා නම් බහුල භාවයට පත් වෙනවා නම් මේකට ආහාරය මොකද්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. විපුල භාවයට ආහාරය මොකද්ද? කෝච බික්කවේ ආහාරය මොකද්ද ආහාරය? එතකොට උන්වහන්සේ මතක් කරන මහණෙනි ආහාරය තමයි අත්ති බික්කේ අරති තන්දි විජම්බීතා බත්ත සම්මාදෝ චේතසෝ න ලීනಂತಿ. ඒකට හේතුව තමයි පින්වත්නි සම්පූර්ණයෙන්ම කුසලයේහි නොඇලීමක් ඇද්ද? අලස ගතියක් ඇද්ද? ඇඟමැලි කැඩීමක් ඇද්ද? බත්මතයක් ඇද්ද? හිතේ හැකිලුණු භාවයක් ඇද්ද? අන්න ඒකයි හේතුව. හිත හැකිලිලා. හිතට හැකිලෙන්න දෙන්න එපා. ප්‍රමුදිත භාවයකින් හිත පවත්ව ගන්න දක්ෂ වෙන්න. ප්‍රමුදිත භාවයකින් හිත පවත්වන්න දක්ෂතාවයේ ඇති වෙන්නේ ආධ්‍යාත්මිකව සුදුසු ඒකට අදාළ භාවනාවක් පුහුණු කිරීම තුලමයි. ඔය ඉරියාපත භාවනාව වගේ එකක්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තීන මිද්දේ වගේ තත්වයකින් යට වෙච්ච තැනක ඉරියාපත භාවනාව වගේ එකක් බොහොම පහසක්මන් භාවනාව වගේ එකක් තුලින් ඒ தত্ত্বය යම් තාක් දුරට සමනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම කුසලයේ කෙරෙහි ඇල්මක් හදාගන්න. ඒ කුසලයේ කෙරෙහි පවතින ඇල්ම ඔබ තුල පවතින තීන මිද්දය යම් තාක් දුරට සමනය කරන්න උදව් වෙනවා. ඒ සමනයකින් තොරව ඕරම්භාගී සංයෝජන දුරු කරගන්න බෑ. ඒ වගේම තමයි කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුජ්ජස්ස උප්පාදාය උප්පන්නස්සවා උද්දච්ච කුක්කුජ්ජස්ස බියෝ භාවය වේපුල්ලාය අති බික්කවේ චේතසෝ. උන්වහන්සේ මතක් කරන මේ උද්දච්ච කුක්කුජ්ජය කියන නීවරණ ඉපදීම පිණිසත් උපන් උද්දච්ච කුක්කුජ්ජ නීවරණේ බහුල භාවයේ පිණිසත් ආහාරය මොකද්ද? ඒකට පවතින ආහාරය කවරක්ද? උන්වහන්සේ මතක් කරනවා සිතේ නොසන්සුන් භාවයක් ඇද්ද? ඒ කියන්නේ හිත සංසුන් නැහැ. හිත හරිම කලබලයි. ඒ කලබල භාවයක් ඇද්ද? ඒ කලබල සහිත භාවයේ නිසාම තමයි සම්පූර්ණින් උද්දච්ච කුක්කුජ්ජේ විසින් තමාව යට කරන්නේ. ඒතර උද්දච්ච කුක්කුජ්ජ කියන ස්වභාවයේ විසින් හිත යට කරනවා නම් ඒ කියන්නේ තමන්ගේ හිත නොසන්සුන් වෙච්ච තැනක තමයි උද්දච්චේ කුක්කුජ්ජේ විසින් යට කරන්නේ. ඒකට ආනාපාන සතිය වැනි භාවයක් පුහුණු කරන්න ඕනේ. මේවා ඔක්කොම අපේ හිත තුළ තියෙනවා. සමහර ඒවා ප්‍රබලව තියෙනවා. ඒ ප්‍රබලව තියෙන තැනට භාගතුන් වහන්සේ වදාළ කර්මස්ථානේ උපයෝගී කරගන්න පුළුවන් වුණොත් දැන් ඔබට තේරෙනවා කාමච්ඡන්දයට වඩා ව්‍යාපාදයට වඩා මන් තුළ නිකන් කලබලයක් නොසන්සුන්. එතකොට ඒ වගේ තැනක ආනාපාන සතිය වැනි භාවනාවක් තුළ යාට යම්කිසි සංසිඳීමක් සංසුන් භාවයක් හදාගන්න පුළුවන්. ඒ සංසුන් භාවයත් එක්කම අපි අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන භාවයන් දියුණු කරනකොට සම්පූර්ණයෙන්ම පින්වත්නි එතන දුක නිදහස් වෙන්න පුළුවන්. ඒක හරිම උද්වේගකාරී ගමනක්. වේගවත් ගමනක්. ඉතින් බොහොම විඩාවෙන් එන මිනිහෙකුට ලැබිච්ච මහා පැන් තටාකයක් වගේ. එතකොට ඒකෙන් මහා Tamanගේ ගමන උද්වේගකාරී කරනවා. ඉතින් ඒක විශාල යහපතක් පින්වත්නි ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන කෙනෙකුට. කෝච බික්කවේ ආහාරේ අනුප්පන්නස්සවා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නස්සවා විචිකිච්ඡාය බියෝ භාවය වේපුල්ලාය අති බික්කවේ විචිකිච්ඡට්ඨානියා ධම්මා. නූපන් වූ විචිකිච්ඡාව ඉපදෙන්නත් උපන් වූ විචිකිච්ඡාවේ බහුල භාවයේ පිණිසත් ආහාරය මොකද්ද? එතකොට උන්වහන්සේ විචිකිච්ඡාවට කරුණු ධර්මයන් තියෙනවා. ඒ කියන්නේ මේ සැකය මේ විචිකිච්ඡාව ඇති වුණොත් එහෙම හරිම අමාරුයි. ඒ විචිකිච්ඡාව ඇති වෙච්ච තැනක ධර්මයේ දියුණු කරගන්නම බෑ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදින්න පුළුවන්. ධර්මයේ ගැන සැක උපදින්න පුළුවන්. සංඝයා ගැන සැක උපදින්න පුළුවන්. පෙර භවයේ ගැන සැක උපදින්න පුළුවන්. පසු භවයේ ගැන සැක උපදින්න පුළුවන්. පෙරපසු භව දෙක ගැනම සැක උපදින්න පුළුවන්. ඒ සීලය ගැන සැක උපදින්න පුළුවන්. සමාධිය ගැන සැක උපදින්න පුළුවන්. ප්‍රඥාව ගැන සැක උපදින්න පුළුවන්. පටිච්චසමුප්පාදේ මේවා ගැන සැක උපදිනකොට ඒ තැනදී දැන් බුදුරජාණන් වහන්සේ ගැන ගොඩාක් සැකයක් පවතින කෙනෙකුට පුළුවන් බුද්ධානුස්සතිය වැනි භාවනාවක් දියුණු කරන්න. ඊට පස්සේ අපි හිතමුකෝ පෙරපසු භවයන් ගැන සැකයක් තියෙන කෙනෙකුට පුළුවන් ඒ ධර්මයේ තුල පටිච්ච සමුප්පාන භාවයේ පිළිබඳව හොඳට නුවණින් මනසිකාරය කරලා මේ සාංශාරික තියෙන අන්තර් සම්බන්ධය ගැන ඉතා ගැඹුරින් තේරුම් ගන්න.
ඒ තුල පටිච්ච සමුප්පාද ඉලක්ක කරගෙන භාවනා කරන්න පුළුවන්. ඉතින් මේ විදියට මම හිටියද නැද්ද ඉන්නවද නැද්ද මෙන්න මේවා හොය ඉන්නවා වෙනුවට ඒකට විකල්පයක් කරලා අර තමන් තුළ පවතින නීවරණේ කඩා ගන්න පුළුවන්. ඒක කාටවත් කරලා දෙන්න බැරි නිසා තමන් තුළම උද්වේගයක් හදාගන්න එක වැදගත්. මොකද මේ නීවරණයන්ගෙන් බැටකන හිතක් කවදාවත් පින්වත්නි නිවන කරා පමුණුවන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා තමන්ගේ ජීවිතය තුළ සැක දුරු කරගන්න කොට ඒ සැක දුරු කරගන්න ශ්‍රාවකයා විසින් හරියට ඔකට බොහොම ලස්සන විග්‍රහයක් තියෙනවා. මගේ මතකයේ හැටියට ওই ගෝපාලක සූත්‍රයක තියෙන්නේ. ඒකේ බුද්ධ දේශනාවේ තියෙනවා කතංච බික්කවේ බික්කු තිත්තං ජානාති කියලා. ඒ කියන්නේ මේ ගවයෝ අරන් යන මිනිස්සයා තොටුපොළ දැනගන්න ඕන කියලා. තොටුපොළ දැනගන්න ඕන. එතකොට ඒ කියන්නේ Tamanගේ ගවපට්ටිය කොතනින්ද එතර කරන්නේ? මොන වගේ තැනකින්ද මගේ ගවපට්ටිය එතර කරන්නේ කියන කාරණේ පිළිබඳව තොටුපොළ දැනගන්න ස්වභාවයක් අර ගවපට්ටිය එතර කරන මනුස්සයාට තියෙන්න ඕන. අන්න ඒ වගේ උන්වහන්සේ මතක් කරනවා භික්ෂුව බහුශ්‍රූත වෙන්න ඕන. එතකොට බහුශ්‍රූත භික්ෂුව කලා මේ ධර්මයේ නොදන්න කෙනා පැමිණෙන්න ඕන. පැමිණිලා ප්‍රශ්න කරන්න ඕන. තමන්ට ප්‍රකට නොවිච්ච ධර්මකාරණයක් තියෙනවා නම් නැවත නැවත විමසා ඒ පිළිබඳ විමර්ශනය කරන්න ඕන. ඒ විමර්ශනය කරනකොට ඒ විමර්ශනය කිරීම තුල පින්වත්නි සම්පූර්ණ තමන්ගේ හිත තුල යම් සැකයක් තියෙනවා නම් ඒ සැකය දුරු වෙලා යනවා. එතකොට ඒ සැකය දුරු වෙලා ගිහින් තමන්ට පුළුවන් බහුශ්‍රූත භාවය තුලින් බහුසුතෝ කියලා ධර්මයේ පැහැදිලි කරන தত্ত্বය තුල. කියන්නේ පංචස්කන්ධය පිළිබඳ, ආයතන පිළිබඳ, සලආයතන පිළිබඳ, ස්කන්ධ ධර්ම පිළිබඳ, ධාතු කොටස් පිළිබඳ, ආයතන පිළිබඳ, පටිච්ච සමුප්පාදයේ පිළිබඳව, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ පිළිබඳව බහුශ්‍රූත වුණොත් වෙන වෙන කතාන්දර වැල්මට අරන් වලින් නෙමෙයි. ඒවා තුලින් යම් ශ්‍රාවකයෙකුට බහුශ්‍රූත වුණොත් ඒක හරියට ගවපට්ටි එතුරු කරන මනුස්සයා තොටුපොළ දැන ගන්නවා වගේ. ඇයි? එයාට හිතේ හැටියට ඒගොඩ කරන්න පුළුවන්. නැත්තම් Tamanට ගවපට්ටි අහිමි වෙන්න පුළුවන් බොහොම හරිහමං විදියට. ඒ කියන්නේ වතුර සැඩපහර හරියට තේරුම් ගත්ත නැති තැනකින් ඒගොඩ කරන්න ගිහින්. ඒ නිසා ඒ බහුශ්‍රූත භාවයේ තුලින් අපි තුල පවතින ওই විචිකිච්ඡාව ගොඩාක් දුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් පින්වත්නි. ඒ ඉස්සරහට යනවා නම් පින්වත්නි ඒ ශ්‍රාවකයා අනිවාර්යෙන් බහුශ්‍රූත භාවයේ තියෙන ඕන. ওই බහුශ්‍රූත භාවයත් එක්ක ඒ තැනදී කර්මස්ථානීය උපයෝගී කරගත්තොත් අපිට පුළුවන් එතන නීවරණයන්ට ආහාරයේ තේරුම් අරගෙන ඒ ආහාර නොදී නීවරණයන් මැඩ පැවැත්වීම පිණිස විකල්පයකට යන්න. ඒ විකල්පයත් එක්ක තමයි යා තුල සංයෝජනයන් ප්‍රහාණය වෙලා සංයෝජනයන් මැඩ පවතින්නේ. ඒ සංයෝජනයන් මැඩ පවතිනකොට සංයෝජනයන් මැඩ පවතිච්ච තැනක තමයි උපදීන්ට ඉඩක් නැතුව සම්පූර්ණයෙන්ම එයා තුල කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ නැවත පැනවෙන්නේ නැත්තේ. නොපැනවීම පිණිස බුදුරජාණන් වහන්සේ මේ කාම භවයේ නරකයි, රූප භවයේ නරකයි, අරූප භවයේ නරකයි, මේවා නම් කිසි දවසක සුදුසු නෑ, අගේ කළ යුතු නෑ, වර්ණනා කළ යුතු නෑ, එකඟ විය යුතු නෑ කියලා බුදුරජාණන් වහන්සේ නිකම්ම කතා බහක් හදලා මේවා නුසුදුසුයි කියලා මතක් කරේ නෑ. නුසුදුසු නම් ඒ නුසුදුසු භාවයට හේතුත් පෙන්නලා දුන්නා. එහෙමනම් මේවා තුල වාසය නොකොට සිටීම සඳහා විකල්පයකුත් පෙන්වුවා. ඒ විකල්පය තමයි අදි සීල සික්කිතබ්බං, අදි චිත්ත සික්කිතබ්බං, අදි පඤ්ඤා සික්කිතබ්බං ආදී වශයෙන් ධර්මයේ පෙන්ලා දෙන්නේ. එතකොට මේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤාව තුල යම් කෙනෙක් ශක්තිමත් වෙනකොට ඕරම් භාගීය සංයෝජන ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වීමත් එක්කම හරියට යම් කෙනෙක් අරටුව සිඳිනවා නම් හරියට අතු සිඳගෙන, ඒ වගේම පොත්ත සිඳගෙන, එළය සිඳගෙන අරටුව කරා යනවා වගේ ක්‍රමානුකූලව ගැඹුරට යනවා. ඒ ගැඹුරට යනකොට මේ ලෝකය, කාම ලෝකයේ සමග නොගැටෙන, නොඇලෙන ශ්‍රාවකෙක් විදියට නැගී හිටින්න පුළුවන්. ඒ නැගී හිටින තැනකින් තමයි අපට බුදුරජාණන් වහන්සේගේ මූලික ධර්මයේ හරය ස්පර්ශ කරගෙන මේ ගෝර සංසාර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සංසාරයෙන් නිදහස් වෙනවා කියන්නේ එම ත්‍රිවිධ භවයෙන් නිදහස් වෙනවා කියන එකයි. අපිට කාම භවයේ පැනවිලා තියෙන්නේ, රූප භවයේ පැනවිලා තියෙන්නේ, අරූප භවයේ පැනවිලා තියෙන්නේ. මේ පැනවීමෙන් නිදහස් වෙන්න බුද්ධ පූජා තිබ්බත්, බෝධි පූජා තිබ්බත්, නොඑක් පූජා කළත් අපිට විකල්පයක් නෙමෙයි.
ඒකට සැලසෙන උපකාරයට යම් තල්ලුවක් හැදෙනවා මිසක් ඒවා විකල්ප නෙමෙයි. විකල්පය කියලා කියන්නේ ප්‍රායෝගිකව මේ මාර්ගයේ පුහුණු කිරීමයි, අදිසීලයේ පුහුණු කරන්න, අදිචිත්තය හොඳට පුහුණු කරන්න. එතන ධ්‍යාන සහ මඟඵල නුවණට අදාළ මූලික ලක්ෂණ, ඊළඟට අදිපඤ්ඤා කියලා කිව්වේ අර විදර්ශනා පර්යාය. මේ ටික පුහුණු කරගෙන ඉස්සරහට යනකොට ශ්‍රාවකයෙකුට පුළුවන් නිවෙන්න. ඒ බඳු නිවීමක් පිණිස මේ බුද්ධ වචනේ උපකාර